හරි භූගෝල විද්‍යාව සම්මන්ත්‍රණ මාලාව යටතේ අද අපි සාකච්ඡා කරන්නේ දැන් අපි දන්න පළවෙනි සම්මන්ත්‍රණ අපි ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරලා අවසන් කරා පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කරලා අවසන් කරා. ඒතකොට එතනදී ලොකු නොලෙජ් එකක් හම්බුණා අපිට නේද ලොකු නොලෙජ් එකක් ලබා ගන්න හැකියාව ලැබුණා. ඉතින් අපි විශාල වශයෙන් සාකච්ඡා කරේ සම්පූර්ණයෙන්ම පසුගිය විභාග ප්‍රශ්න right. අද ළමයි මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන මේ සම්මන්ත්‍රණයේ ප්‍රධාන ඉලක්කය වෙන්නේ අනුමාන කෙටි ප්‍රශ්න ටිකක්. හරි අනුමාන කරලා අපිට එන්න පුළුවන් කියලා හිතන්න පුළුවන් ප්‍රශ්න ටිකක් එක අපි මොඩල් පේපර් එකකින් සාකච්ඡා කරනවා ආදර්ශ ප්‍රශ්න පත්‍රයකින් සාකච්ඡා කරනවා right. හරි. તો ළමයි මේ ප්‍රශ්න පත්‍ර ගොඩක් වැදගත් ඒ නිසා අවධානයෙන් අවබෝධයෙන් මේ මොහොතේ මේවට හරියට සමන් දෙන්න. ඊට පස්සේ මේ නොලෙජ් එක ඉම්ප්‍රූව් කරගන්න තව පොඩි කාල සීමාවක් තියෙන සාමාන්‍ය පෙළ විභාගයේ ඒ නිසා හරියට අවධානයෙන් මේ ටික මැනේජ් කරගන්න right. හරි. તો ළමයි පළවෙනි පාත්‍රය අපි අද සාකච්ඡා කරන්නේ මේ ප්‍රශ්න පත්‍රයේ මොඩල් පේපර් එකේ අංක 1 සිට 10 දක්වා ප්‍රශ්නවල එක් එක් ප්‍රශ්නයට ගැලපෙන පිළිතුරු වරහන් තුලින් තෝරා ලියන්න කියලා අපිට කියනවා. පළවෙනි ප්‍රශ්නෙම අපිට කියනවා පෘථුවිය මත විවිධ අයුරින් ව්‍යාප්තව ඇති ජලගෝලයට අයත් ජල ප්‍රමාණය ඝන කිලෝමීටර් මිලියන 1300යි 1386යි 1436යි කියලා කියනවා. right. ළමයි පෘථුවිය මත ගත්තොත් පෘථුවිය මත ළමයි විවිධ ආකාරයෙන් තියෙනවා විවිධ හැඩතලයක් නේද? පෘථිවිය මත විවිධ ආකාරයෙන් ව්‍යාප්ත වෙලා තියෙන ජලගෝලයට අයත් ජල ප්‍රමාණය ළමයි අපි හඳුන්වනවා ඝන කිලෝමීටර මිලියන 1300ද 1386යිද 1436යිද. ළමයි පෘථිවිය මත ගත්තොත් එimhe පෘථිවිය මත තියෙන විවිධ ආකාරයේ ව්‍යාප්ත වෙලා තියෙන ජලගෝලයට අයත් ජල ප්‍රමාණය ගත්තොත් එහෙම ළමයි ඝන කිලෝමීටර මිලියන කොච්චරද? ඝන කිලෝමීටර මිලියන 1386ක් වෙනවා කියලා ගණනය කරලා තියෙනවා. තේරුණාද? ඝන කිලෝමීටර 1386ක් වෙනවා කියලා ගණනය කරලා තියෙනවා. එහෙනම් ළමයි අන්න අපි නිවැරදි ආන්සර් ගත්තා. පෘථුවිය මත විවිධ අයුරින් ව්‍යාප්තව ඇති ජලගෝලයට අයත් ජල ප්‍රමාණය ඝන කිලෝමීටර මිලියන 1386ක් පමණ වන බව ගණනය කර තිබේ. පැහැදිලිද? right. second one. වායුගෝලයේ පෘථුවියට ආසන්නම වායු ස්තරය දැන් අපි දන්නවා නේද? අපි දන්නවා පරිවර්තී ගෝලය ගැන අපි ඉගෙන ගත්තා. අපරිවර්තී ගෝලය ගැන ඉගෙන ගත්තා. මේසෝ ගෝලය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා නේද? ඊපස්සේ ජෛව ගෝලය ගැන ඉගෙන ගත්තා. තාප ගෝලය කියන්නේ මොකක්ද? මේ හැම ස්තරයක් ගැනම අපි ඉතාම විස්තරාත්මකව ඒ ස්තරයට අනන්‍ය වෙච්ච ලක්ෂණයන් ගැන අපි ඉගෙන ගත්තා. දැන් මේ ප්‍රශ්نين අහන්නේ ළමයි අපෙන් අහන්නේ මොකද්ද? වායුගෝලයේ පෘථුවියට ආසන්නම වායු ස්තරය. වායුගෝලයේ පෘථුවියට ආසන්නම වායු ස්තරය. අපි දන්නවා ළමයි වායුගෝලයේ පෘථුවියට ආසන්නම වායු ස්තරය තමයි මොකද්ද? පරිවර්තී ගෝලය. එහෙනම් අපි කියනවා වායුගෝලයේ පෘථුවියට ආසන්නම වායු ස්තරය පරිවර්තී ගෝලය නමින් හැඳින්වේ. right. තුන්වෙනි ප්‍රශ්නය. ස්වභාවික සම්පත්වලට වටිනාකමක් දෙන්නේ. ස්වභාවික සම්පත්වලට වටිනාකමක් දෙන්නේ ව්‍යාපාරිකයා විසින්, රජය විසින්, මිනිසා විසින්. ළමයි ස්වභාවික සම්පත්වලට වටිනාකමක් දෙන්නේ කවුද? මිනිසා. මානව සම්පත. මිනිසා තමා ළමයි ස්වභාවික සම්පත් ප්‍රයෝජනයට ගන්න. එහෙනම් ස්වභාවික සම්පත්වලට අපි කියනවා වටිනාකමක් අගයක් ලබා දෙන්නේ කවුද? මිනිසා විසින්. මිනිසා විසින්. right. ඊළඟ ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ මුතුරාජවෙල, පුල්මුඩේ, එප්පාවල ප්‍රදේශයන් තුනක් දීලා තියෙනවා. ප්‍රදේශයේ ජීර්ණක පීඨ ගල් අඟුරු නිදි පිහිටා තිබේ. ජීර්ණක ගල් අඟුරු නිදි පිහිටලා තියෙන ළමයි කොහෙද? කොහෙද පිහිටලා තියෙන්නේ? ජීර්ණක ගල් අඟුරු පිහිටලා තියෙන්නේ කොහෙද? මුතුරාජවෙල. right. ඊළඟ ළමයි. ශ්‍රී ලංකාවේ දේශගුණේ ප්‍රාදේශීය වෙනස්කම් ඇති කිරීමේලා ප්‍රධාන වශයෙන්ම බලපා තිබෙන්නේ අක්ෂාංශගත පිහිටීම, භූ විෂමතාව, දිවයිනක් පිහිටීම. එතකොට ශ්‍රී ලංකාවේ දේශගුණේ ළමයි ප්‍රාදේශීය වශයෙන් තියෙන වෙනස්කම් ඇති කරන්න ප්‍රධාන වශයෙන් බලපාලා තියෙන්නේ මොනවද? ප්‍රධාන වශයෙන් බලපාලා තියෙන්නේ භූ විෂමතාවය. right. ශ්‍රී ලංකාවේ වයඹ දිග සහ ගිනිකොන දිග ප්‍රදේශවල කටු පඳුරු සහ ලඳු කැලෑ, විල්ලු තනබිම්, වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර. එතකොට මේ ශ්‍රී ලංකාවේ වයඹ හා ගිනිකොන දිග ප්‍රදේශවල
වර්ගයට අයත් වෘක්ෂලතාවන් දක්නට ලැබේ. ළමයි ශ්‍රී ලංකාවේ වයඹ සහ ගිනිකොන දිග ප්‍රදේශවල මොකද වෙන්නේ? අපිට දකින්න ලැබෙනවා කටු පඳුරු සහ ලඳු කැලෑ වර්ගයට අයත් වෘක්ෂලතාවන් දකින්න ලැබෙනවා. ශ්‍රී ලංකාවේ වයඹ සහ ගිනිකොන දිග ප්‍රදේශවල වැඩි වශයෙන් අපිට මේ කටු පඳුරු සහ ලඳු කැලෑ අපිට මේ වර්ගයේ වැඩි වශයෙන් වෘක්ෂතාවන් දැක ගැනීමේ හැකියාව ලැබෙනවා. තේරුණාද? right. ඊළඟ ළමයි ශ්‍රී ලංකාවේ මුලින්ම විධිමත් ජන සංගණනයක් පවත්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ මුලින්ම විධිමත් ජන සංගණනයක් පවත්වා ඇත්තේ 1771 දී 1871 දී 1971 ළමයි ශ්‍රී ලංකාවේ මුලින්ම විධිමත් ජන සංගණනයක් පවත්වලා තියෙන්නේ කොහෙද? ශ්‍රී ලංකාවේ මුලින්ම විධිමත් ජන සංගණනයක් පවත්වපු වර්ෂය තමයි 1871 වර්ෂය තමයි විධිමත් ක්‍රමානුකූල කළමනාකාරීත්වයකින් යුතු ජන සංගණනයක් විධිමත් ජන සංගණනයක් පවත්වුවේ 1871 වර්ෂයේ. පැහැදිලිද? right. ඊළඟ භූමිකම්පා සුනාමි ගිනිකඳු පිපිරීම් වැනි උපද්‍රව ඇතිවීම කෙරේ. භූමිකම්පා සුනාමි ගිනිකඳු පිපිරීම වැනි උපද්‍රව ඇතිවීම කෙරේ දේශගුණික ජෛවීය භූභෞතික තොලමයි භූමිකම්පා සුනාමි ගිනිකඳු පිපිරීම් මේ වගේ උපද්‍රව ඇතිවෙන්න ළමයි බලපාපු සාධක මොනවද? අපි කියනවා ඒ සාධක හඳුන්වන්නේ මොනවද කියලාද? භූභෞතික සාධක. අපි හඳුන්වනවා භූභෞතික සාධක. මේ භූභෞතික සාධකවල බලපෑමෙන් තමයි ළමයි බලපෑවීමෙන් තමයි මේ භූමිකම්පා සුනාමි ගිනිකඳු පිපිරීම් වගේ උපද්‍රව ඇතිවීම සිද්ධ වෙන්නේ. පැහැදිලිද? right. ඊළඟට ලෝකයේ මුළු භූමි ප්‍රමාණයෙන් 75%, 65%, 54% පමණම ජනහීන ප්‍රදේශ වේ කියලා කියනවා. ළමයි ලෝකයේ මුළු භූමි ප්‍රමාණය ගත්තොත් තේරුණාද? ලෝකයේ මුළු භූමි ප්‍රමාණය ගත්තොත් 65%ක්ම ළමයි තියෙන්නේ මොනවද? ජනහීන ප්‍රදේශ. තේරුණාද? ලෝකයේ මුළු භූමි ප්‍රමාණයෙන් 65%ක්ම තියෙන්නේ ජනහීන ප්‍රදේශ. ඉතාම හොඳින් මතක තියාගන්න 65%ක්ම තියෙන්නේ ජනහීන ප්‍රදේශ. right. ඊළඟ ප්‍රශ්න අපිට කියනවා වැදගත් ප්‍රශ්නයක්. ගංගා මණ්ඩල දෙකක් වෙන් කරන්නේ පෝෂක ප්‍රදේශය දියඋල්පත් දියබෙත්ම. ළමයි ගංගා මණ්ඩල දෙකක් වෙන් කරන්නේ ප්‍රධාන වශයෙන් ගංගා මණ්ඩල දෙකක් වෙන් කරන්නේ දියබෙත්ම හරහා. තේරුණාද? ගංගා මණ්ඩල දෙකක් වෙන් කරන්නේ දියබෙත්ම හරහා. පැහැදිලිද? ගංගා මණ්ඩල දෙකක් වෙන් කරන්නේ දියබෙත්ම හරහා. right. අංක 11 සිට 15 තෙක් දී ඇති එක් ප්‍රකාශයේ කියවා එය නිවැරදි නම් නී යන්න වටාද වැරදි නම් වැය යන්න වටාද? right. හරි. එතනින් ඉස්සරලම අපි යමු. එතනින් ඉස්සරද අපිට තියෙනවා ඊළඟ ප්‍රශ්නය. වර්තමාන ලෝකයේ චීනය, ජපානය සහ යුරෝපා රටවල් විද්‍යුත් නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛයන් ලෙස කැපී පෙනේ. නිවැරදිද වැරදිද? වර්තමාන ලෝකයේ චීනය, ජපානය සහ යුරෝපා රටවල් විද්‍යුත් නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛයන් ලෙස කැපී පෙනේ කියලා කියනවා. ප්‍රමුඛයන් ලෙස කැපී පෙනේ. right. ප්‍රමුඛයන් ලෙස කැපී පෙනේ. නිවැරදි. ජපානයේ යකඩ සහ වාණේ කර්මාන්තය සඳහා අවශ්‍ය අපස් රට තුල ඇති අපස් නිධි වලින් ලබා ගනී. මොකද ළමයි ප්‍රකාශ වෙන්නේ? වැරදි. right. උස්කඳු ප්‍රදේශවල මහා මාර්ග ඉදිකිරීම සඳහා කපොළු උපකාර කර ගනී. කියලා කියනවා. කපොළු උපකාරී වෙනවද ළමයි? ඔව් උපකාරී වෙනවා. කපොළු උපකාරී කර ගන්නවා. ශ්‍රී ලංකා භූමිය නිර්මාණය වී ඇති පාෂාණ වලින් වැඩි කොටසක් විපරීත පාෂාණ වලට අයත් වේ. එකත් නිවැරදි. right. ඊළඟමයි කියනවා 15 මෙම ශතවර්ෂය අවසාන වන විට ලෝක ජන සංඛ්‍යාව බිලියන 11ක් වේ යයි විශ්වාස කෙරෙනවා කියලා කියනවා. ඇත්තද? ඔව් විශ්වාස කෙරෙනවා. right. නිවැරදි එකක්. right. ඊළඟ ප්‍රශ්නමයි. ශ්‍රී ලංකාවේ පස් වර්ග කිහිපයක්. දැන් අපිට තියෙන්නේ ගැළපීමක් කරන්න තියෙන තීරණ ගැළපීමක් කරන්න තියෙන්නේ
පිළිතුරට මේ අංකය 33 මත ලියන්න තියෙන්නේ. ශ්‍රී ලංකාවේ පස් වර්ග කිහිපයක් පළවෙනි තීරුව අපිට දීලා තියෙනවා. එහා පැත්තේ ළමයි අපිට දීලා තියෙනවා. ඒ සඳහා යෝග්‍ය වගාවන් දීලා තියෙනවා. right. අපි ළමයි නිවැරදිව ගැළපීම තමයි කරන්න ඕන. නිවැරදිව ගැළපීම තමයි කරන්න ඕන. right. දැන් අපි බලමු තමයි දියලු පස. සාමාන්‍ය ළමයි දියලු පසේදී වගා කරන්න ඕන. නේද? දියලු පසේ අපි වගා කරන්න මොනවද වැඩි වශයෙන්? දියලු පස නම් අපි වගා කරන්නේ මොනවද? දියලු පස නම් අපි වගා කරනවා මොකද්ද? දැන් අපිට මේ තියලා දෙන තීරු දෙක නිවැරදිව ගැළපීමක් කරන්න තියෙනවා. right. නිවැරදිව ගැළපීම කරන්න තියෙන්නේ. එතකොට අපි දන්නවා ළමයි දියලු පස නම් හැම වෙලේම මොකද වෙන්න ඕන? දියලු පස නම් මොකද වෙන්න ඕන? දැන් අපි තේසා රබර් වගාව ගත්ත ළමයි තේසා රබර් වගාවේදී භාවිත වෙන්න ඕන පස තමයි තියෙන්න ඕන පස තමයි තේසා රබර් වගාවේදී නම් අනිවාර්යෙන් තියෙන්න ඕන පස තමයි මොකද්ද? රතු කහ පොඩ්සෝල් පස. රතු කහ පොඩ්සෝල් පස තමයි තේසා රබර් වගාවට වැදගත් වෙන්නේ. නේද? පළතුරු නම් ළමයි පළතුරු වගාවට ගන්න පුළුවන්. අපිට වැඩි වශයෙන් භාවිතයට ගන්න පුළුවන් ඊටාම හොඳ පසක් තමයි මොකද්ද? රතු කහ ලැටසෝල් පස්. රතු කහ ලැටසෝල් පස්. සහ වී වගාව ගත්ත ළමයි වී වගාවේ වැදගත් පසක් තමයි මොනවද? දියලු පස. වී වගාව වැඩි වශයෙන් භාවිත කරන්නේ දියලු පස. ඒ වගේම තමයි හතරෙන් කියනවා වී වගාව සහ තෘණ වගාව. වී වගාව සහ තෘණ වගාව නම් අපිට භාවිත කරන්න පුළුවන් සොලඩෙක් සහ සොලනෙක්ස් පස. තේරුණාද? මාත් කියනවා දොළමයි තේසා රබර් වගාව නම් අපිට කියන්න පුළුවන් තේසා රබර් වගාව නම් අපිට කියන්න පුළුවන් මොකද්ද? තේසා රබර් වගාව නම් රතු කහ පොඩ් සෝල් පස. ඊට පස්සේ පළතුරු වගාව නම් රතු කහ ලැට සෝල් පස. පී වගාව නම් දේරු පස. පී වගාව සහ තෘණ වගාව ගන්නවා නම් අපිට කියන්න පුළුවන් සොලඩෙක් සහ සොලනෙක්ස් පස. එහෙනම් 16ට අපි ආන්සර් ගන්නවා නිවැරදි ගැළපීම කරොත් එහෙම 16ට අපිට ගන්න පුළුවන් පිළිතුර තමයි අංක 4. 16ට අංක 4 right. එතනින් පස්සේ ඔන්න අපි ප්‍රශ්න 16ක් සාකච්ඡා කරා. අපි යනවා ඊළඟ කොටසට. right. right. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. right. ඊළඟ ප්‍රශ්නේ අපිට කියනවා. ඊළඟ ප්‍රශ්නේ අපිට කියනවා 17 වෙනි ප්‍රශ්නෙන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංගා කීපයක අපිට එක තීරුවකින් දීලා තියෙනවා. ඊළඟට ළමයි අනිත් තීරුව අපිට දීලා තියෙනවා. එහා පැත්තෙන් මොකද්ද අපිට දීලා තියෙන්නේ? මුහුදට වැටෙන ස්ථාන. දැන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංගා කීපයක් තියෙනවා. කැලණි ගඟ, නිල්වල ගඟ, ගෙන් ගඟ, හලු ගඟ. ඒතර මේ ගංගා මුහුදට වැටෙන ස්ථානය තමයි අපි නිවැරදිව ගැලපීම කරන්න අවශ්‍ය වෙන්නේ. right. එතකොට දැන් 17 වෙනි ප්‍රශ්නේ බැලුවොත් තමයි අපිට තියෙනවා කැලණි ගඟ. අපි දන්නවා කැලණි ගඟ මුහුදට වැටෙන්නේ කොහෙන්ද? කැලණි ගඟ මුහුදට වැටෙන්නේ කොහෙන්ද? දැන් මාතර ගත්තොත් තමයි මාතරින් මුහුදට වැටෙන ගංගාව තමයි මොකද්ද? මාතරින් මුහුදට වැටෙනවා නිල්වලා ගඟ. මාතරේ මුහුදට වැටෙන මොනවද? නිල්වලා ගඟ. නේද? මාතරින් මුහුදට වැටෙන්නේ නිල්වලා ගඟ. right. මාතරෙන් මුහුදට වැටෙනවා නිල්වලා ගඟ. right. ඊට පස්සේ කළුතරින් ළමයි මුහුදට වැටෙනවා කළු ගඟ. කළුතරින් මුහුදට වැටෙනවා කළු ගඟ. ඊට පස්සේ කොළඹින් අපි දන්නා ළමයි මුහුදට වැටෙනවා මොකද්ද? කැලණි ගඟ. right. ඊට පස්සේ අවසානයේ අපි දන්නා ළමයි ගාල්ලෙන් මුහුදට වැටෙනවා මොකද්ද? ගෙන් ගඟ. හරි. එහෙනම් අපි ගැලපීම ළමයි කරමු. හරියට මාතරේ නම් ළමයි කළු ගඟ. මාතරින් අපි කිව්වා මුහුදට වැටෙනවා නිල්වලා ගඟ. ඒ කියන්නේ B මුලට එන්න ඕන. කළුතරින් මුහුදට වැටෙනවා මොකද්ද ළමයි ගංගාව? කළු ගඟ. ඊට පස්සේ කොළඹින් මුහුදට වැටෙනවා මොකද්ද? කැලණි ගඟ. අවසානයේ ගාල්ලෙන් මුහුදට වැටෙනවා මොකද්ද? ගෙන් ගඟ. එහෙනම් ඔන්න අපි නිවැරදි ගැලපීම කරා B D A C. එහෙනම් අපි ගන්නවා ආන්සර් එක කීයද? 4 වෙනි පිළිතුර තමයි ගන්න පුළුවන්. right. ඊළඟට ලෝකයේ ගිනි කඳු කිහිපයක් අපිට එක තීරුව දීලා තියෙනවා. අනෙක් තීරුවේ ඒ ගිනි කඳු පිහිටි රටවල් ටික දීලා තියෙනවා. තේරුණාද? රටවල් ටික දීලා තියෙනවා. අපෙන් අහනවා A ක්‍රැකටෝවා අයිජන්ලා ජෝකුල් පිනාටුබෝ විසුවියස්. හරි. ඔය ගිනි කඳු ටික තියෙනවා. හරි. එතකොට දෙවල අපි මෙතන ගැලපීමක් අපි කරොත් එහෙම ළමයි ඊටාම පැහැදිලිව අපි ගැලපීමක් කරොත් මෙතනදී අහගන්න අවබෝධයෙන් ළමයි පිලිපීන දූපත්වල පිහිටලා තියෙන ගිනි කන්දක් තමයි පිනාටුබෝ කියන්නේ. right. ඒ වගේමයි ඉතාලියේ පිහිටලා තියෙන ගිනි කන්දක් තමයි විසුවියස් කියන්නේ. තේරුණාද? ඉන්දුනීසියාවේ පිහිටලා තියෙන දූපතක් තමයි ළමයි
ඉන්දුනීසියානු දූපත්වල පිටලා තියෙන ගිනි කන්දක් තමයි මොකද්ද? ක්‍රැකටෝවා ගිනිකම්. ක්‍රැකටෝවා ගිනිකම්. අවසානයේ අයිස්ලන්තයේ පිටලා තියෙන ගිනි කන්දක් තමයි අයිජැන්ලා ජෝකූල් කියන්නේ. තේරෙනවද? පිලිපීන් දූපත්වල පිටලා තියෙන ගිනි කන්ද මොකද්ද? පිනාටුබෝ. ඉතාලියේ පිටලා තියෙන ගිනි කන්ද තමයි විසුවියස්. ඊට පස්සේ ඉන්දුනීසියාවේ පිටලා තියෙන ගිනි කන්ද තමයි ක්‍රැකටෝවා. අවසානයේ අයිස්ලන්තයේ පිටලා තියෙන ගිනි කන්ද තමයි අයිජැන්ලා ජෝකූල්. පැහැදිලි? එහෙනම් අපි ගන්නවා ආන්සර් කීයද? 3. 3 තමයි පිළිතුර වෙන්නේ. 19 වෙනි ප්‍රශ්නය. 19 වෙනි ප්‍රශ්නය. ශ්‍රී ලංකා 150,000 භූලක්ෂණ සිතියමක දැක්වෙන භූලක්ෂණ 4ක් අපිට පළවෙනි තීරුවේ දීලා තියෙනවා. ඒ භූලක්ෂණ දැක්වෙන රූප සරණක් අපිට ඊළඟ තීරුවේ දීලා තියෙනවා. අපිට තියෙනවා නිවැරදිව ගලපන්න කියලා. රයිට්. බලන්න අපි දීලා තියෙන භූලක්ෂණයන් මොනවද කියලා? තුඩුව, දූපත, කලපුව, මෝය. තුඩුව, දූපත, කලපුව, මෝය. ඔය විදිහට අපිට ලක්ෂණ දීලා තියෙනවා. අපෙන් අහනවා, අපිට කියනවා නිවැරදිව ගලපන්න කියලා. රයිට්. බලන්න ළමයි දැන් මේකේ අපි බැලුවොත් එහෙම අංක 1 ළමයි අපිට පෙන්වන්නේ මොකද්ද? අංක 1 අපිට පෙන්වන්නේ දූපත. නේද? අංක 1 අපිට පෙන්වනවා මෙතන පැහැදිලිව අපිට පේනවා අංක 1 අපිට පෙන්වන්නේ මොකද්ද ළමයි? දූපත. අංක 1 අපිට පෙන්වනවා දූපත. රයිට්. ඊට පස්සේ අංක 2 ළමයි අපිට පෙන්වනවා මොකද්ද? අංක 2 අපිට පෙන්වන්නේ මොකද්ද? කලපුවක්. අංක 2 කලපුවක් පෙන්වනවා. අංක 3 ළමයි අපිට පෙන්වනවා මොකද්ද? තුඩුවක්. අංක 3 අපිට පෙන්වනවා තුඩුවක්. අවසානයේ අංක 4 බැලුවම අංක 4 අපිට පෙන්වනවා මොකද්ද? මෝයක්. මෝයක්. එහෙනම් ළමයි අපි නිවැරදි ගැලපීමක් කරමු. අංක 1 ළමයි පෙන්වනවා දූපතක්. ඒ කියන්නේ B. right. ඊට පස්සේ ළමයි 2 පෙන්වනවා අපිට කලපුවක්. ඒ කියන්නේ C. ඊළඟ ළමයි 3 අපිට පෙන්වනවා තුඩුවක්. ඒ කියන්නේ A. ඊළඟ අංක 4 අපිට පෙන්වනවා මෝයක්. ඒ කියන්නේ BCAD කියන විදියට අන්න අපි පිළිතුර ගන්නවා. 19ට අපිට ගන්න පුළුවන් ආන්සර් එක අංක 1. පැහැදිලිද? right. 20 වෙනි ප්‍රශ්නය. 20 වෙනි ප්‍රශ්නය. 20 වෙනි ප්‍රශ්නේ අපිට කියනවා ශ්‍රී ලංකාවේ විශේෂිත ප්‍රදේශවලට සීමා වූ ගෘහ කර්මාන්ත කිහිපයක් අපිට එක තීරුවක දීලා තියෙනවා. ඒවට අයත් ප්‍රදේශ අපිට තව තීරුවක දීලා තියෙනවා. හරි? දැන් අපිට නිවැරදිව ගැලපීමක් කරන්න කියන්නේ. එතකොට අපි දන්නවා ළමයි ප්‍රධාන වශයෙන් ගැලපීමක් මෙතනදී කරොත් එහෙම පැහැදිලි ගැලපීමක් කරොත් අපි තාම හොඳින් අවබෝධයෙන් තේරුම් ගන්න ගැලපීම කරොත් අපි මෙතනදී පිත්තල ගැටයක්, ලී බඩු, බීරලු රේම්ද, වේවැල් භාණ්ඩ මෙතන අපිට විශේෂිත ප්‍රදේශවල සීමා වෙච්ච ගෘහ කර්මාන්ත දීලා තියෙනවා. ඒවා අයත් ප්‍රදේශ තමයි අපිට ගලපන්න කියලා කියන්නේ. ගලපන්න කියලා කියන්නේ. රයිට්. එතකොට ළමයි රදාවඩුන්නේ ස්ථානගත වෙලා තියෙන ගෘහ කර්මාන්තයක් තමයි රදාවඩුන්න පිළලා තියෙන ගෘහ කර්මාන්තයක් තමයි සීමා වෙච්ච ගෘහ කර්මාන්තයක් තමයි වේවැල් භාණ්ඩ කියන්නේ. තේරුණාද? ගාල්ල කොග්ගලට සීමා වෙච්ච ගෘහ කර්මාන්තයක් තමයි ළමයි බීරලු රේන්ද කියන්නේ. පිළිමතලාවට සීමා වෙච්ච ගෘහ කර්මාන්තයක් තමයි ළමයි මොකද්ද පිත්තල ගැටයම් කියන්නේ. මොරටුවට පමණක් සීමා වෙච්ච ගෘහ කර්මාන්තයක් තමයි ළමයි ලී බඩු කියන්නේ. එහෙනම් අනපි ආන්සර් ගත්තා. රදාවඩුන්නේ නම් වේවැල් භාණ්ඩ, ගාල්ල කොග්ගල නම් බීරලු රේන්ද, පිළිමතලාවේ නම් පිත්තල ගැටයම්, මොරටුවේ නම් මොනවද? ලී බඩු. ලී බඩු. එහෙනම් 20ට තමයි අපි ආන්සර් ගන්නවා අංක 2. 20ට ආන්සර් එක අංක 2. පැහැදිලිද? right. ඊළඟට 21 වෙනි ප්‍රශ්නය. ආග්නේය සහ අවසාදිත පාෂාණවල ස්වභාවය වෙනස් වීමෙන් ආග්නේය සහ අවසාදිත පාෂාණවල ස්වභාවය වෙනස් වීමෙන් නිර්මාණය වේලු පාෂාණ නිර්මාණය වේ. ළමයි ආග්නේය සහ අවසාදිත පාෂාණවල ස්වභාවය මතු පිට ස්වභාවය වෙනස් වීම හරහා නිර්මාණය වෙනවා මොනවද නිර්මාණය වෙන්නේ? නිර්මාණය වෙනවා විපරීත පාෂාණ. විපරීත පාෂාණ නිර්මාණය වෙනවා. ඔන්න අපි ආන්සර් ගත්ත විපරීත පාෂාණ. තේරුණාද? ආග්නේය සහ අවසාදිත පාෂාණවල ස්වභාවය වෙනස් වීමෙන් මොනවද නිර්මාණය වෙන්නේ? විපරීත පාෂාණ නිර්මාණය වේ. පැහැදිලි? right. ඊළඟට 22. ස්වභාවික වෘක්ෂලතා අතර ඉතා වැදගත් පරිසර පද්ධතියක් ලෙස ස්වභාවික වෘක්ෂලතා අතර ඉතා වැදගත් පරිසර පද්ධතියක් ලෙස ළමයි අපිට හඳුන්වන්න පුළුවන් මොනවද? වනාන්තර. වනාන්තරය. අපි පළවෙනි ප්‍රශ්නේ කිව්වා ආග්නේය සහ අවසාදිත පාෂාණ ස්වභාව වෙනස් වීම නිර්මාණය වෙන විපරීත පාෂාණ. ඊළඟ 22 අපි කිව්වා ස්වභාවික වෘක්ෂලතා අතර ඉතා වැදගත් පරිසර පද්ධතියක් තමයි මොකද්ද? වනාන්තර
හැඳින්විය හැක. right 23 ළමයි මුහුදු පත්ල හදිසි චලනයන්ට ගොදුරු වීම නිසා විනාශකාරී ළමයි මොනවද ඇති වෙන්නේ මොන තරංගද ඇති වෙන්නේ සුනාමි තරංග හට ගන්නවා. මුහුදු පත්ල හදිසි චලනයන්ට ගොදුරු වීම නිසා විනාශකාරී සුනාමි තරංග හටගනී. 24 ආසියාවෙන් බැහැර වී වගා කරනු ලබන ප්‍රදේශයක් වූ මරේ ඩාලින් ගංගා නිම්නය පිහිටා ඇත්තේ. right ළමයි කියන්නේ ආසියාවෙන් බැහැර වී වගා කරනු ලබන ප්‍රදේශයක් වූ මරේ ඩාලින් ගංගා නිම්නය පිහිටා ඇත්තේ. මරේ ඩාලින් ගංගා නිම්නය ළමයි පිහිටලා තින්නේ මොන මහද්වීපයේද? අපි දන්නවා ඕස්ට්‍රේලියා මහද්වීපයේ. right 25 භූමිකම්පාවක් ඇති වූ විට ඒ පිළිබඳව සටහන් කෙරෙන මධ්‍යස්ථානයක් හවායි දූපත්වලට අයත්ව පිහිටා තිබේ. භූමිකම්පාවක් ඇති වුණාම ළමයි ඒ පිළිබඳව සටහන් කෙරෙන මධ්‍යස්ථානයක් හවායි දූපත්වලට අයත් මොන කලාපයේද? මොන කලාපයේද? හොනලුලු කලාපයේ පිහිටලා තියෙනවා. හොනලුලු කලාපයේ පිහිටලා තියෙනවා. හොනලුලු කලාපයේ පිහිටලා තියෙනවා. මේ භූමිකම්පාවක් ඇති වුණාම සටහන් කරන මධ්‍යස්ථානයක් හවායි දූපත්වලට අයත් වෙන හොනලුලු කලාපයේ. පැහැදිලි? right. උනාම ප්‍රශ්න 25ක් ඊළඟට අපි යනවා ඊළඟ කොටසට. right 26 දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් සීගිරිය දැක්වෙන්නේ. බලන්න මේ සීගිරිය අපිට A B C D F G H I කියලා අපිට අක්ෂරයක් තියෙනවා. දේශීය මෙන්ම ළමයි විදේශ සංචාරකයන්ගේ ආකර්ෂණ දිනාගත් සීගිරිය දැක්වෙන අක්ෂරය අපෙන් අහනවා. බලන්න ළමයි C අක්ෂරයෙන් අපිට පෙන්වන්නේ කොහෙද? සීගිරිය. C අක්ෂරයෙන් අපිට පෙන්වන්නේ සීගිරිය. C අක්ෂරයෙන් අපිට පෙන්වන්නේ සීගිරිය. right 27 පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාව පිහිටි ස්ථානය. පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාව ළමයි පිහිටලා තියෙන පෙන්වලා තියෙන ඉංග්‍රීසි අක්ෂරය අපෙන් අහන්න. ඉංග්‍රීසි අක්ෂරය අපෙන් අහනවා. පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාව පිහිටලා තියෙන ඉංග්‍රීසි එක තමයි ඉංග්‍රීසි අක්ෂරය තමයි මොකද්ද ළමයි? D අක්ෂරය. D අක්ෂරය. 28 ශ්‍රී ලංකාවේ රබර් වගාව සම්බන්ධයෙන් වැදගත්කමක් උසුලන කෑගල්ල දිස්ත්‍රික්කය. ළමයි කෑගල්ල දිස්ත්‍රික්කය අපිට පෙන්වන්නේ මොන අක්ෂරයකින්ද? මොන අක්ෂරයෙන්ද? H අක්ෂරයෙන්. හරි සරලයි. right. ප්‍රශ්නාංක 29 සහ 30 ප්‍රශ්න වලට පිළිතුරු සපයීම සඳහා ප්‍රස්ථාරය උපයෝගී කරගන්න කියලා කියනවා. 29 මෙම ප්‍රස්ථාරයට අනුව වැඩිම විනිෂ්පාදනයක් දැක්වෙන්නේ වසරේ වන අතර අඩුම වී ඇස්වන්න වසරේදී වාර්තා වේ. ළමයි බලන්න වැඩිම අස්වැන්නක් වාර්තා වෙලා තියෙන්නේ මොන වර්ෂයේද කියන්න බලන්න. වැඩිම අස්වැන්නක් වාර්තා වෙලා තියෙන්නේ 2010. වැඩිම අස්වැන්නක් වාර්තා වෙලා තියෙන්නේ 2010. පැහැදිලිද? වැඩිම අස්වැන්නක් වාර්තා වෙලා තියෙන 2010. අඩුම අස්වැන්න වාර්තා වෙලා තියෙන ළමයි කීයද? 2009 වර්ෂයේ. එහෙනම් වැඩිම අස්වැන්නක් වාර්තා වෙලා තියෙන 2010. අඩුම අස්වැන්නක් වාර්තා වෙලා තියෙන 2009. පැහැදිලිද? right 30 ඉහත ප්‍රස්ථාරයට අනුව 2008 වසරේ සිට 2008 වසරේ සිට 2012 වසර දක්වා වූ කාලය තුල විනිෂ්පාදනයේ ඉහත ප්‍රස්ථාරයට අනුව 2008 වසරේ සිට 2012 වසර දක්වා වූ කාලය තුල විනිෂ්පාදනයේ right විනිෂ්පාදනය අපිට කියනවා මොකක්ද දකින්නත් පුළුවන් 2008 ඉඳන් 2012 වෙන අපිට දකින්න පුළුවන් විනිෂ්පාදනය මොකක්ද අපිට පේනවා මේ ප්‍රස්ථාර වල අපිට කියන්න පුළුවන් මොකද වෙලා තියෙන්නේ වැඩිවීමක්. අපි කියනවා නිවැරදි වචනේ උච්චාවචනයක් වැඩිවීමක් දකින්න ලැබිලා තියෙනවා. උච්චාවචනයක් කියන්නේ සරල ළමයි. උච්චාවචනයක් කියන්නේ වැඩිවීම සහ අඩුවීම. උච්චාවචනයක් කියන්නේ වැඩිවීමක් සහ අඩුවීම. අඩු වෙනවා වැඩි වෙනවා. හරි. අඩු වැඩි ශීඝ්‍රතාවයක් මත තමයි ගිහින් තියෙන නිසා අපි කියනවා විනිෂ්පාදනයේ උච්චාවචනයක් අපිට දකින්න ලැබෙනවා 2008 ඉඳන් 2012 වර්ෂය දක්වා. right. අංක 31 සිට 40 දක්වා ප්‍රශ්න සඳහා දී ඇති පිළිතුරු අතරින් වඩාත් නිවැරදි පිළිතුරු තෝරා එහි අංකය ඉදිරියේ ඇති වරහන තුල යොදන්න. ඉදිරියේ ඇති වරහන තුල යොදන්න කියනවා. 31 ආග්නේය පාෂාණ අයත් වන්නේ මූලික පාෂාණ වලට, ද්විතීක පාෂාණ වලට, තෘතීක පාෂාණ වලට, චාතුර්ථික පාෂාණ වලට. ළමයි ආග්නේය පාෂාණ අයත් වෙන්නේ right ආග්නේය පාෂාණ අයත් වෙන්නේ මූලික පාෂාණ වලට. ආග්නේය පාෂාණ අයත් වෙන්නේ මූලික පාෂාණ වලට. right ආග්නේය පාෂාණ අයත් වෙන්නේ මූලික පාෂාණ වලට. right
32. ලෝකේ කාර්මික රටවල ජනසංඛ්‍යාවෙහි මෑත කාලීනව ලෝකේ කාර්මික රාජ්‍යයන් වල ලෝකේ කාර්මික රටවල ජනසංඛ්‍යාවේ තියෙන මෑත කාලීනවම කැපී පෙනෙන ලක්ෂණය තමයි මෑත කාලයේ කැපී පෙනෙන ලක්ෂණය තමයි මොකද්ද? ජනසංඛ්‍යා වර්ධන වේගය ඊටාම පහළ මට්ටමක පවතින්නේ. තේරුණාද? ලෝකෙ ළමයි කාර්මික රටවල් වල ජනසංඛ්‍යාව මෑත කාලීනව කැපී පෙනෙන ප්‍රධානම ලක්ෂණයක් තමයි මොකද්ද වෙලා තියෙන්නේ? ජනසංඛ්‍යා වර්ධන වේගය ළමයි ඊටාම පහළ මට්ටමක තමයි පවතින්නේ. පැහැදිලිද? රයිට්. අවසාන කොටසට අපි යනවා ප්‍රශ්න 40 33 වෙනි ප්‍රශ්නය. වර්තමාන මෝටර රථ නිෂ්පාදකයන්ගේ වැඩි අවධානය යොමු වී ඇත්තේ මින් කවර කරුණු දෙකක් සම්බන්ධයෙන්ද? වර්තමාන මෝටර රථ නිෂ්පාදකයන්ගේ වැඩි අවධානය යොමු ඇත්තේ මින් කවර කරුණු දෙකක් සම්බන්ධයෙන්ද? ඒ ළමයි කියනවා කල්පවැත්පින් වැඩි වාහන නිපදවීම. B කියනවා ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි වාහන නිපදවීම. C කියනවා බරින් සැහැල්ලු වාහන නිපදවීම. D කියන ළමයි මිලෙන් අඩු වාහන නිපදවීම. මිලෙන් අඩු වාහන නිපදවීම. right. A සහ B, B සහ D, C සහ D, A සහ C. වර්තමාන මෝටර රථ නිෂ්පාදකයන්ගේ ළමයි වැඩිපුරම ફોකස් එක අපි කියන වැඩිපුරම අවධානය යොමු වෙලා තියෙන්නේ මොන කරුණු දෙක සඳහාදලා අපෙන් අහන්නේ? කුමන කරුණු දෙක සඳහාද? ප්‍රධාන ශිල්පම අවධානය වැඩි වශයෙන් යොමු වෙලා තියෙන්නේ මොන කරුණු දෙක සඳහාද? මොන කරුණු දෙක සඳහාද? ප්‍රධාන වශයෙන්ම ඉන්ධන කාර්යක්ෂමතාවය වැඩි වාහන නිපදවීම සහ ළමයි අනිත් කාරණේ මොකද්ද? මිලෙන් අඩු වාහන නිෂ්පාදනය. ඉන්ධන කාර්යක්ෂමතාවය වැඩි වාහන සහ මිලෙන් අඩු වාහන නිෂ්පාදනය තමයි වර්තමාන මෝටර රථ නිෂ්පාදකයන්ගේ උදේ වැඩි ફોකස් එක යොමු වෙලා තියෙන්නේ. 33ට අපි ගන්නවා ආන්සර් එක අංක 2. right. 34. ගෝලීය ජල ව්‍යාප්තිය සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය වන්නේ. ගෝලීය ජල ව්‍යාප්තිය සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය. ජලගෝලීය ජලයේ ඝනද්‍රව සහ වායන තුනින්ම පවතී. ඇලදොල ගංගා සහ විල්වල ඇත්තේ භූගත ජලයයි. පෘථිවි තලයෙන් 97%ක්ම වැසී ඇත්තේ ජලයෙනි. ප්‍රධාන සාගරවල ව්‍යාප්තිය අනුව කුඩාම සාගරය ඇට්ලන්ටික් සාගරයයි. එතකොට ගෝලීය ජල ව්‍යාප්තිය සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය වෙන්නේ මොකද්ද? නිවැරදි ප්‍රකාශය වෙන්නේ මොකද්ද? ජලගෝලීය ජලය මොකද වෙන්නේ? ඝන ද්‍රව සහ වායු තුනෙන්ම පැවතීම. ජලගෝලීය ජලය ඝන ද්‍රව සහ වායු කියන තුනෙන්ම පැවතීම. right. 35. ශ්‍රී ලංකාවේ ගොඩනැගිලි සහ මහා මාර්ග ඉදිකිරීම සඳහා යොදා ගන්නා විපරීත පාෂාණයකි. තේරුණාද? ශ්‍රී ලංකාවේ ගොඩනැගිලි සහ මහා මාර්ග ඉදිකිරීම සඳහා යොදා ගන්නා විපරීත පාෂාණයක්. ග්‍රැනයිට් පාෂාණය, ඩොලමයිට්, හේමටයිට්, නයිස්. පෙක්මටයිට්, නයිස්. ශ්‍රී ලංකාවේ ළමයි ගොඩනැගිලි සහ මහා මාර්ග ඉදිකරන්න යොදා ගන්න ප්‍රධානම විපරීත පාෂාණයක් තමයි මොකද්ද? නයිස්. නයිස් පාෂාණය. නයිස් පාෂාණය 35ට අපි ගන්නවා ආන්සර් එක අංක 4. right. 36. ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යානයක් සහ දැඩි ස්වභාවික රක්ෂිතයක් පිළිවෙලින් දැක්වෙන්නේ. ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යානයක් සහ දැඩි ස්වභාවික රක්ෂිතයක්. හරි. ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යානයක් තමයි ප්‍රධාන වශයෙන්ම මොකද්ද? ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජාතික වනෝද්‍යානයක් තමයි ප්‍රධාන වශයෙන්ම මාදුරුවය. ඒ වගේමයි දැඩි ස්වභාවික රක්ෂිතයක් තමයි ළමයි රිටිගල කියන්නේ. මාදුරුවය සහ රිටිගල තමයි ආන්සර් එක කියන්නේ. 36ට අපිට ගන්න පුළුවන් ආන්සර් එක අංක 1. right. 37. මෙම රූපසටහනේ AB රේඛාවෙන් දැක්වෙන භෞතික ලක්ෂණය වන්නේ. AB රේඛාවෙන් දැක්වෙන භෞතික ලක්ෂණ. බලන්න ළමයි මේ AB රේඛාව අපිට දක්වලා තියෙන දල බෑවුමක්ද, මද බෑවුමක්ද, උත්තර බෑවුමක්ද, අවතල බෑවුමක්ද? ළමයි මේ AB රේඛාවෙන් අපිට පෙන්ලා දීලා තියෙන්නේ. අවතල බෑවුම. අවතල බෑවුම. right. 38. මෙම රූපසටහනේ දැක්වෙන භෞතික ලක්ෂණය වෙන්නේ ශාකීය ජල වහන රටාව, වලයාකාර ජල වහන රටාව, ජලාකාර ජල වහන රටාව, රේඛීය ජල වහන රටාව. ළමයි මේ රූපසටහන අපිට දක්වන්නේ භෞතික ලක්ෂණය අනුව අපිට දක්වන ප්‍රධාන වශයෙන් මොකද්ද මේ දක්වන්නේ? ජලාකාර ජල වහන රටාව. ජලාකාර ජල වහන රටාව. right. 39 අවසාන ප්‍රශ්න දෙක. මෙම රූපසටහනේ CD රේඛාවෙන් ළමයි අපිට දක්වන්නේ කපොල්ලක්ද, නිම්නයක්ද, මද බෑවුමක්ද, නිරුවක්ද? ළමයි මේ CD රේඛාවෙන් අපිට දක්වන්නේ පැහැදිලිව අපිට පේනවා මොකද්ද? නිරුවක්. නිරාගී හින්ති නිරුවක්. නේද? right. අවසාන ප්‍රශ්න අංක 40. මෙම රූපසටහනේ දැක්වෙන සංස්කෘතික ලක්ෂණ දෙක පිළිවෙලින් දැක්වූ විට කළු වර්ණයේ ස්ටයිලක් තියෙන තරුවක් තියෙනවා සහ රතු වර්ණයේ තරුවක් තියෙනවා. එහෙනම් ළමයි අපි විශේෂයෙන්ම කළු වර්ණයේ තරුව අපි හඳුන්වන්නේ
මොන ආයතනයේද? මොන ආයතනයේද? පොලිසිය. ඒ වගේමයි රත්තු තරුවේ අපි පෙන්වන්නේ උසාවිය. පොලිසිය සහ උසාවිය ඔන්න ඔය විදිහට තමයි වැදගත් අනුමාන ප්‍රශ්න 40ක් දැන් සාකච්ඡා කරා. මේ ටික හරියට අවබෝධයෙන් තේරුම් ගන්න. වෙන කුමන හෝ ගැටලුවක් තිබ්බොත් මගෙන් අහන්න මැසේජ් එක දාලා කෝල් එකක් දීලා. රයිට්. හරි. වෙන ගැටලුවක් තිබුණා මට කියන්න.